දැන් ලියන්න පුතේ උපමාතෘකාව ආසන්න 100ට වැටීම. ආසන්න 100ට වටීම. ආසන්න 100ට වටීම. හරි. ඔන්න පුතේ හරිම ලේසි. අහගන්නකෝ. මම මුලින්ම කියලා දෙන්න උදාහරණ දෙක තුනක්. 245 කියලා ගමුකෝ මුලින්ම. 100ට වටයක්ද පුතේ 100 බිංදු දෙකයිනේ. එහෙනම් ඉලක්කම් දෙකක් බලනවා. බිංදු දෙක නම් ඉලක්කම් දෙකයි. 10ට වටයක්ද එක බිංදුවයි එහෙනම් පුතේ එක ඉලක්කමයි. මේකේ බිංදු දෙක නම් ඉලක්කම් දෙකක්. මෙන්න මේ අග ඉලක්කම් දෙක බලන්න. මේ අග ඉලක්කම් දෙක පුතේ 50ට වඩා අඩුයි නම් හරිද 50ට වඩා අඩුයි 50ට වඩා අඩුයි නම් අඩු පැත්තේ 100 ගුණාකාරය තමයි ගන්නෙ. ඔන්න අඩු පැත්තේ 100 ගුණාකාරය 245 මේ අග ඉලක්කම් දෙක 50ට අඩුයි. එහෙනම් අපි ගන්න අඩු පැත්ත. එහෙනම් කීයද 200යි. අඩු පැත්ත 200යි. වැඩි පැත්ත 300යි. 50 හෝ 50ට වැඩි නම් 300යි. ඔන්න ඊළඟට තව එකක් 589 බලන්න පුතේ ලියන්න එපා හොඳේ නෝට් එක තාම දුන්නේ නැහැ මේ උදාහරණ කියලා දෙන්නේ මෙන්න මේ අග ඉලක්කම් දෙක බලන්න 100ට වඩා යද්දි බිංදු දෙකයි අග ඉලක්කම් දෙක බලන්න 50 හෝ 50ට වැඩි නම් වැඩි පැත්ත 589 වැඩි පැත්ත 600 එහෙනම් වැඩි පැත්තේ 10 නෙමෙයි 100 ගුණාකාරය හොඳේ 100 ගුණාකාර දැන් ගන්න ඉස්සෙල්ලා 10 ගුණාකාර දැන් 100 ගුණාකාර 100 200 300 400 500 600 එහෙනම් 589 පුතේ මේ අග ඉලක්කම් දෙක 50ට වඩා වැඩි නේ එහෙනම් වැඩි පැත්තේ 100 ගුණාකාරය 600 ඔන්න එහෙනම් මෙයා 600යි මොන තව එක්කෙනෙක් ගන්න 1050 හෝ 50ට වැඩි නම් මේ අග ඉලක්කම් දෙක 50 හෝ 50ට වැඩි නම් පුතේ වැඩි පැත්තේ 100 ගුණාකාරය හරි 50 හෝ 50 වෙලානේ එහෙනම් පුතේ වැඩි පැත්ත 100 ගුණාකාරය ඔන්න දැන් 1050 තියෙන්නේ 100 ගුණාකාරය 1000 ඊළඟට 1100 ඉන්නේ 1050 ඉන්නේ 1000යි 1100 අතරනේ 1050 ඉන්නේ කවුරු අතරේද 1000යි 1100 අතරේ තමයි 1050 ඉන්නේ ඒතකොට පුතේ මේ අග ඉලක්කම් දෙක 50 හෝ 50ට වැඩි නම් වැඩි පැත්තට ගන්න එහෙනම් 1100 ඕන්න එහෙනම් මේ 1100 හරිද හරි අපි කරුවක් දාලා ලියාගමු මුලින්ම නෝට් එක ආසන්න 100ට වැටීමේ නෝට් එක ලියාගමු මෙහෙම ලියන්න කරුවක් දාලා අග ඉලක්කම් දෙක 50 හෝ 50ට වැඩි නම් සමුලින් නම් කියන්නකෝ අග ඉලක්කම් දෙක 50 හෝ 50ට අග ඉලක්කම් දෙක 50 හෝ 50ට වැඩි නම් අග ඉලක්කම් දෙක 50 හෝ 50ට වැඩි නම් 50 හෝ 50ට වැඩි නම් වැඩි පැත්තේ 100 ගුණාකාරයද වැඩි පැත්තේ 100 ගුණාකාරයද වැඩි පැත්තේ 100 ගුණාකාරයද 100 නෙමෙයි මේ 100 කියලා ලියන්න එපා හොඳේ ඒක රාශි මතක් 100 නෙමෙයි 100 හරිද වැඩි පැත්තේ 100 ගුණාකාරයද ඊළඟ රූලේ 50ට අඩු නම් 50ට අඩු නම් අඩු පැත්තේ 100 ගුණාකාරයද අඩු පැත්තේ 100 ගුණාකාරයද අඩු පැත්තේ 100 ගුණාකාරයද ලබා ගන්න හරිද පුතේ මම ආයෙ මුලින් නම් කියනවා මෙන්න මේ අග ඉලක්කම් දෙක හොඳට අහගන්න අග ඉලක්කම් දෙක පුතේ 50 හෝ 50ට වැඩි නම් වැඩි පැත්තේ 100 ගුණාකාරයද
50ට අඩු නම් අඩු පැත්තේ 100 ගුණාකාරයද ලබා ගන්න. හරි නේද? ටක් ගාලා දාගන්න පුතේ මේ උදාහරණ තුන උදා කියලා. ඔන්න උදාහරණ තුන මේ තුන දාගන්න දැන්. හරි. ලියන්න පුතේ ප්‍රශ්නය පළවෙනි අද දවසේ පළවෙනි ප්‍රශ්නය කියලා ගත්තත් කමන්නේ නැත්නම් අතන ප්‍රශ්නාංක 2 කියලා ගත්තත් කමන්නේ. ඒක විතර සංඛ්‍යා 10ට වැටීම 1 කියලානේ ගත්තේ. ඒ නිසා මේක අපි ප්‍රශ්නාංක 2 කියලා ගමු. ප්‍රධාන ප්‍රශ්නාංක 2 ආසන්න 100ට වට යන්න. ප්‍රධාන ප්‍රශ්නාංක 2 ආසන්න 100ට වට යන්න. ආසන්න 100ට වට යන්න. හරි. හරිම ලේසි පුතේ. අග ඉලක්කම් දෙක දිහා බලන්න තියෙන්නේ 50ට වැඩි නම් වැඩි 50 හෝ 50ට වැඩි නම් වැඩි පැත්ත. 50ට අඩු නම් අඩු පැත්ත. හරිද? ඕන රෝම ඉලක්කම් මේක 424 ටක් දාලා දාන වටේට කීයද? 575 1849 තව දාන්නම් මේ පැත්තේ මම මේක මොකද දාන්නම් මොකද මේ ටික හදන්න ඉක්මනින් අග ඉලක්කම් දෙක දිහා බැලුවා වැඩේ කරලා දැම්මා. රෝම ඉලක්කම් 6 75 රෝම ඉලක්කම් 7 23,000 8 23,008 49 rong lapan banget. හරි. ඔන්න පුතේ ගණන් 10 හදලා ඉවර කරන්න. ඔය අන්තිම ගණන් ටික තමයි චුට්ටක් අමාරු වෙන්නේ. මේව නම් හරිය ලේසි. ඉක්මනට උත්තර ටික දාන්න. හරි. ඔන්න පුතේ 424 බලන්න මේ අග ඉලක්කම් දෙක. 50ට අඩුයි නම් අඩු පැත්ත. අඩු පැත්තේ 100 ගුණාකාරය. එතකොට පුතේ 424 ඉන්නේ 400 500 අතරනේ. එහෙනම් 400.
වැටෙවුවම 400යි. 575 75 50 හෝ 50ට වැඩි. එහෙනම් වැඩි පැත්ත 575 වැඩි පැත්තේ 100 ගුණාකාරය 600යි. 600යි. හරි දාගත්තත් කමක් නැහැ. ඔන්න. පොඩියට හරි දාගන්න. ඔන්න පුතේ ඊළඟට 49. මේ මෙහෙම කොටු කරන්න ඕනේ නැහැ නේද? මම ඔයාලට පේන්න කොටු කරන්නේ. 1849. 50ට අඩු වෙන පුතේ. එහෙනම් අඩු පැත්ත. එහෙනම් 1800. 1800. දැන් බිඳු දෙකක් වුණා එච්චරයි. ඔන්න ඊළඟට 95 50ට වැඩි නේ පුතේ. එහෙනම් මේ 17ට එකක් එකතු කරලා ඒ කියන්නේ 1400 වැඩි පැත්ත 1500. මෙතෙන් එකක් එකතු කරත් හරි. 17ට එකක් එකතු කරත් වැඩි හරි. 14යි 15යි මෙතෙන්ට බිඳු දෙකක් දැම්මා. මේ වැඩි පැත්තේ 14යි 15යි. 1500. මෙයා ගානට 50යි. එහෙනම් ඒත් වැඩි පැත්ත. 50 හෝ 50ට වැඩි නම් වැඩි පැත්තට යන්නේ. එහෙනම් 2600 වැඩි පැත්ත 2700. 2700. 26ට එකක් එකතු කරත් හරි. 26යි 1යි 27යි. දැක්කද ලේසිකමනේ? 26යි 1යි 27යි මෙතන බිඳු දෙකක් දැම්මා. ඔන්න ඊළඟට 75. 50ට වැඩි පුතේ. 50ට වැඩි. එහෙනම් කීයද දෙන්නේ 100 ගුණාකාරය. 75 වැටෙවුවම කීයද කියලා දන්නලම අතුස්සා. දැන් මේ ටික නම් හරිම ලේසි. මේ ටික පට්ටම ලේසි නේද? මේ ටික තමයි පොඩ්ඩක් අමාරු වෙන්නේ. 75 වැටෙවුවම කීයද කියලා දන්නලම අතුස්සා. වැඩි පැත්තේ 100 ගුණාකාරය. 75 වැඩි පැත්තේ 100 ගුණාකාරය කීයද? 100. 100 එන්නේ පුතේ. ඇයි 75නේ? වැඩි පැත්ත 100. ඕන 100 කොහොමද මේ ඉලක්කම් දෙකම තමයි තියෙන්නේ. මෙතන මොකුත් නැහැ කියන්නේ මේ 75ට බිඳ දාලා මෙතන බිඳ දෙකක් දාලා මෙතෙන් එකක් දැම්මම හරි 100යි. ඔන්න ඊළඟට මෙයා මේ ඉලක්කම් දෙක. 50ට අඩුයි. එහෙනම් මේ ටිකමයි තියෙන්නේ. 23000යි. මෙතෙන්ට බිඳු දැම්මා. මෙයට මොකුත් එකතු වෙන්නේ නැහැ. 23000යි. පැටලෙන්නේ. මම මේ ඊළඟ පේලින් දැම්ම ඉඩ නැති නිසා ඔයාලා ඉස්සරහින් දාන්න. ඔන්න මෙයා. අග ඉලක්කම් දෙක. බිඳු දෙකයි. කියන්නේ 50ට අඩුයි. ඒ කියන්නේ ඒකමයි එන්නේ. ඕකමයි. 49000. ඒත් මේක 100 ගුණාකාරයක් නේ. 49000 කියන්නේ. එහෙනම් 49000 ඒකමයි එන්නේ. බිඳු දෙකයි. වැඩි පැත්තට යන්නෙත් නෑ. අඩු පැත්ත මේක තමයි තියෙන්නේ. 49000. ඔන්න මෙයා. අග ඉලක්කම් දෙක 50යි. 50 හෝ 50ට වැඩි නම් වැඩි පැත්තට යන්න ඕන. එහෙනම් පුතේ වැඩි පැත්තේ 100 ගුණාකාරය. දැන් මෙතන 9950 නේ. එහෙනම් 9950 වැඩි පැත්තේ 100 ගුණාකාරය කීයද? 9950 10000. ඔක ගන්න ලේසිකමෙන් කියන්නද? මෙතන පුතේ 50යිනේ. මේ මෙතන 99නේ. එතන 99ට එකක් එකතු කරන්න. 99 එකයි කීයද? 100යි. 99 එකයි 100යි. මෙතනට බිඳු දෙනවා. ඒක මාර ලේසි. දැන් 10000. මේවයි මෙහෙමයි. දැන් මේවයි පුතේ 50ට අඩු නම් මොකුත් එකතු කරන්න යන්නේ නැහැ. මෙතනට බිඳු දාන එක විතරයි කරන්නේ. 50ට අඩුයි නම් 230 හැමම ලිව්වා. මෙතනට බිඳු දෙකක් දැම්මා. දැක්කද? ඒක මාර ලේසි. ඔන්න මේක බලන්න. ඔන්න ඒක ඉවරයි. ඔම ඉලක්කම් 10යි. 99. 50ට වැඩි 50 හෝ 50ට වැඩි. එහෙනම් මොකද කරන්නේ? 19999 වැඩි පැත්තේ පැය ගන්න. කීයද එන්නේ? 20000යි. 20000යි. කොහොමද ගන්නෙ? 199ට එකක් එකතු කරන්න. 199ට එකක් එකතු කරොත් එහෙනම් පුතේ 200යි මෙතෙන්ට බිඳු දෙකයි. කීයද මේ? 20000යි. ඕන්න හරියට ලේසි 20000යි. ඔයගොල්ලෝ මේ ටික තේරුම් ළමයි හරි ළමයි අතට උස්සන්න. මේ ටික හරි. තේරුම් නැති කවුරු හරි ඉන්නවද පුතේ මේක ආයි කියලා දෙන්න ඕනද? තව ගණන් දෙන්න ඕනද මේකේ? තව ගණන් දෙන්නද මේ ඇතිද? තේරුණාද? තේරුම් නැති කවුරු හරි ඉන්නව නම් කියන්න. තේරුනේ නැති කවුරු හරි ඉන්නව නම් කියන්න. නෑ නේද? හරි.
ඔන්න පුතේ එහෙනම් ආසන්න 100ට වටේවත් ඉවරයි. ලියන්න උපමාතෘකාව. ආසන්න 18 වටේම. ආසන්න 18 වටේම. උපමාතෘකාව ආසන්න 18 වටේම. හරි. ඔන්න පුතේ ආසන්න 18 වට යන්න ඕන. හරිද? මම උදාහරණ තුනක් ගන්නම් ලියන්න එපා. අහගෙන ඉන්න හොඳට අවධානය දීලා. හොඳ අවධානයෙන් පුතේ අහගෙන ඉන්න. ඔන්න මම උදාහරණ තුනක් ගන්නම්. 13450. 2750. 24500යි. ඔන්න උදාහරණ තුනක් ගත්තා. වට යන්න හදන්න. පුතේ මේ 18 වට යද්දී 10 බිඳු කීයක් තියෙද? 3ක් තියෙනවා. 10 බිඳු 3යි නම් පුතේ අපි අග ඉලක්කම් 3ම දිහා බලනවා. අග ඉලක්කම් 3ම. මෙන්න 450. පුතේ අග ඉලක්කම් 3 500ට අඩු නම් අඩු පැත්තේ කාගේ ගුණාකාරයද? 10 ගුණාකාරය. 10 ගුණාකාර 1000 2000 3000 4000 5000 6000 17 18 19 10 11 12 13 14 15 ඔන්න ඔහොම 10 ගුණාකාර. එහෙනම් පුතේ 500ට අඩු නම් අඩු පැත්තේ 10 ගුණාකාරය. එහෙනම් 13450 අඩු පැත්තේ 10 ගුණාකාරය කීයද? අඩු පැත්තේ 13450 ඉන්නේ මොන 10 ගුණාකාර දෙක අතරද? 13000යි 14000යි. 13450 ඉන්නේ කවුරු අතරද? 13000යි 14000යි. එහෙනම් පුතේ මේක 13450 500ට අඩුයි. එහෙනම් අඩු පැත්ත 13000යි. ඔන්න එහෙනම් වැටේවම කීයද? 13000යි. හරිම ලේසි. ඕක පුතේ මම අර ලේසි ක්‍රමයට කියන්නම්. මෙන්න මේ අග ඉලක්කම් 3 500ට අඩුයි නම් කෙලින්ම 13යි මේ ඉලක්කම් 3ට බිංදු 3ක් දැම්මා. 13යි මේ 3ට බිංදු 3ක් දැම්මා. හරි. ඔන්න මාර ලේසි. ඔන්න බලන්න ඊළඟ එක. අග ඉලක්කම් 3ම බලන්න ඕනේ. 500 හෝ 500ට වැඩි නම් වැඩි පැත්තේ 10 ගුණාකාරය. පුතේ 2750 ඉන්නේ කවුරු අතරද? 2750 ඉන්නේ 2000යි 3000යි අතර. 2750 ඉන්නේ 2000යි 3000යි අතර. එහෙනම් පුතේ වැඩි පැත්තේ 10 ගුණාකාරය 3000යි. එහෙනම් මේක වැටෙන්නේ කීයද? 3000යි උත්තරේ. ලේසි ක්‍රමෙත් කියන්නද? මෙන්න පුතේ ලේසි ක්‍රමෙත්. මේ අග ඉලක්කම් 3 500ට වැඩි නම් මොකද කරන්නේ? මෙන්න මෙයාට එකක් එකතු කරනවා. දෙකට එකක් එකතු කරා 3යි. මෙතෙන්ද බිංදු දැම්මා. බිංදු 3යි. 500 අඩුයි නම් එහෙම එකතු කරන්න යන්නේ නැහැ. 500 අඩුයි නම් එකතු කරන්න යන්නේ නැහැ. 500 හෝ 500ට වැඩි නම් තමයි පුතේ මෙතෙන්ද එකක් එකතු කරලා අනිත් ඒවා බිංදු දාන්න. හරි ඊළඟ එක. 500 හෝ 500ට වැඩි නම් පුතේ වැඩි පැත්තේ 10 ගුණාකාරය ගන්න ඕනි. එහෙනම් 24500 ඉන්නේ 24000යි 25000යි අතරේ. එහෙනම් පුතේ 500 හෝ 500ට වැඩි නම් වැඩි පැත්තේ 10 ගුණාකාරය කවුද? 25000. 25000. ඔන්න ලේසි ක්‍රමයකට කියලා දෙනවා. පුතේ අග ඉලක්කම් 3 500 හෝ 500ට වැඩි නම් 24ට එකක් එකතු කරන්න. 25යි මේ 3ට බිංදු 3ක් දාන්න. වැඩේ හරිද? තේරුණාද? හරි. ලාරම ලේසි ඈ. පුතේ අපි ලියාගමු තරුවක් දාලා මෙහෙම මුලින්ම නෝට් එක ගන්න මෙහෙම. ඔයගොල්ලන්ට හදන්නත් පුළුවන් දැන්. ඉස්සෙල්ලා ගත්තේ අග ඉලක්කම් 2 10 ගුණාකාරයේදී අග ඉලක්කම 100 ගුණාකාරයේදී අග ඉලක්කම් 2 10 ගුණාකාරයේදී අග ඉලක්කම් 3. හදලා ගන්න. අග ඉලක්කම්
3 හදලම ගන්න පුළුවන්. අරකේ වගේ අර දැන් 10 100 වගේ දැන් 18 හදන්න. හදන්න බලන්න හදන්න. ඔයාලා හදලා ලියන්න පුළුවන්. කලින් එක වගේ හදන්න. තනියම හදලා ලියන්න ඕනේ. කලින් ගත්තේ අග ඉලක්කම් 2 නේ පුතේ. දැන් අග ඉලක්කම් 3. අග ඉලක්කම් 3 50 හෝ 50ට නෙමෙයි. 50 හෝ 50 නෙමෙයි. කවුද? 500 හෝ 500ට. 500. දැන් බලන්න 500. 500 හෝ 500ට වැඩි නම් වැඩි පැත්තේ 1000 ගුණාකාරයද 500 හෝ 500ට වැඩි නම් වැඩි පැත්තේ 1000 ගුණාකාරයද 500ට අඩු නම් අඩු පැත්තේ 1000 ගුණාකාරයද ලබා ගන්න 500ට අඩු නම් අඩු පැත්තේ 1000 ගුණාකාරයද ලබා ගන්න 500 හෝ 500ට වැඩි නම් වැඩි පැත්තේ 1000 ගුණාකාරය 500ට අඩු නම් අඩු පැත්තේ 1000 ගුණාකාරය ලබා ගන්න හරි ටක් ගාලා දාගන්න උදාහරණ තුන උදා තුන දාගන්න මේව නම් කොටු කරලා ගත්තට කමක් නැහැ පුතේ උදාහරණ නිසා කොටු කරලා ගත්තට කමක් නැහැ ඔය උදාහරණය වල ඒ නිසා කොටු කරලම ලියා ගන්න ගණන් හදද්දි කොටු කර කර ඉන්න ඕනේ ටක් ගාලා උත්තර ටික ලියන්න හරි ලියන පුතේ ප්‍රශ්න අංක 3 ප්‍රධාන ප්‍රශ්න අංක 3 ආසන්න 18 වට යන්න ආසන්න 18 වට යන්න ආසන්න 18 වට යන්න ඒ යටතේ රෝමි ලක්කම් 1 ඔයගොල්ලෝ හදලා ඉවරලාමයි මේ ටික මේක නම් 10 ඉවරලාමයි අත උස්සන්න
ඔන්න පුතේ මෙයා වටේට දාමු 1000 නේ බලන්න මේ අග ඉලක්කම් 3 320 500ට අඩුයි එහෙනම් පුතේ අඩු පැත්ත 5000 5000 ලේසි ක්‍රමේ පහ පහමයි මෙතෙන්ද බිංදු 3ක් දැම්මා මොකද 500ට අඩුයිනේ එහෙනම් පහ පහමයි ඔන්න ඊළඟට 795 මෙයා 500ට වැඩිනේ පුතේ එහෙනම් 8ට එකක් එකතු කරා 9යි නැත්නම් වැඩි පැත්ත 9000 මෙතෙන්ද බිංදු 3යි ඊළඟ එක ඕන්න 500 500 හෝ 500ට වැඩි නම් වැඩි පැත්තේ 1000 ගුණාකාරය එහෙනම් පුතේ 10500 වැඩි පැත්ත 10000 වැඩි පැත්ත 10000 නෙමෙයි 11000 ඔන්න එහෙනම් උත්තරේ 11000යි 11000යි ලේසි ක්‍රමය පුතේ 10ට එකක් එකතු කරන්න 11යි මෙතෙන්ට බිංදු 3යි ඒක ලේසි වැඩි 500 හෝ 500ට වැඩි නම් 10ට එකක් එකතු කරා 11යි ඔන්න ඊළඟට මෙයා බලන්න අග ඉලක්කම් 3 දිහා 500ට අඩුයි පුතේ එහෙනම් අඩු පැත්ත එහෙනම් 19000යි මෙතන තියෙන 19020 එහෙනම් 19000යි ලේසි ක්‍රමේ මෙතන පුතේ බිංදු 3ක් දැම්ම 19 19යි ඇයි 500ට අඩුයි එහෙනම් ඒක ඒකමයි 19 19යි මෙතෙන්ට බිංදු 3ක් ඔන්න මෙයා 500 හෝ 500ට වැඩි නම් පුතේ වැඩි පැත්තේ 1000 ගුණාකාරය 25800 වැඩි පැත්ත 26000යි මේ 26000යි ලේසි ක්‍රමේ 500ට වැඩි නම් 25ට එකක් එකතු කරන්න 26යි මෙතෙන්ට බිංදු 3ක් දාන්න බිංදු 3යි 26000යි ඔන්න ඊළඟට මෙයා 578 මේ තුනම බලන්න ඕන 578 එහෙනම් පුතේ වැඩි පැත්තනේ 500ට වැඩිනේ කොහොම වුණත් වැඩි පැත්තේ 1000 ගුණාකාරය 1000යි ඕන්නේ එහෙනම් මෙයා 1000 පුතේ මයික් එක ඔෆ් කරගන්න මෙන්න මෙයා 900 500ට වැඩි නම් වැඩි පැත්තේ 1000 ගුණාකාරය 29900 වැඩි පැත්ත 30000යි මොකද වැඩේවම 30000යි ලේසි ක්‍රමයකට කියන්නම් 900 ගැන 500ට වැඩිනේ 29ට එකක් එකතු කරන්න 30යි මෙතෙන්ද බිංදු 3ක් දාන්න 30000යි ඔන්න ලේසි ක්‍රමය ඊළඟ එක 999 500ට කොහොමත් වැඩි එහෙනම් පුතේ 9999 වැඩි පැත්තේ 1000 ගුණාකාරය 10000යි ඉතින් 10000යි ලේසි ක්‍රමේ 9ට එකක් එකතු කරන්න පුතේ 10යි මෙතෙන්ද බිංදු 3යි 10යි බිංදු 3යි 10000යි ඊළඟ එක බිංදු 3 500ට අඩුයිනේ පුතේ එහෙනම් අඩු පැත්තේ 1000 ගුණාකාරය 89000ම තමයි එහෙනම් උත්තරේ 89000මයි උත්තරේ එහෙම නැත්නම් 500ට අඩුයි 89 89මයි බිංදු 3ට බිංදු 3මයි ඔන්න ඊළඟට 400 500ට අඩුයි එහෙනම් අඩු පැත්තේ 1000 ගුණාකාරය එහෙනම් 100 100ම තමයි 100ක් 1000යි ඔන්න එහෙනම් පුතේ 100යි බිංදු 3යි 100ක් 1000යි කොබලන් 10ම හරි ළමයි අත උස්සන්න මේ 10ම හරි ළමයි අත උස්සන්න හරි 18ට වැටීමත් ඉවරයි දැන් තියෙන්නේ පුතේ මේ මම ප්‍රශ්නයක් ගණන් දෙක තුනක් දෙන්නම් මෙන්න මෙහිම ගණන් 3749 ප්‍රධාන ප්‍රශ්නාංක 4 කියලා ගන්න ප්‍රධාන ප්‍රශ්නාංක 4 3479 යන සංඛ්‍යාව කමාවක් දාලා යන සංඛ්‍යාව ආසන්න 10ට ආසන්න 100ට ආසන්න 1000ට ප්‍රමිලකම් 1 ආසන්න 10ට ආසන්න 100ට ප්‍රමිලකම් 3 ආසන්න 1000ට මෙහෙමම දාමු ඉස්සරහින් ආසන්න 10ට වටේට ලියන්න ඉස්සරහින් දාමු කරේ
ආසන්න 10ට ආසන්න 100ට ආසන්න 10 වටේලා ලියන්න තියෙනවා. ඒක ඉවර ළමයිට ඊළඟ ප්‍රශ්න අංක 5. හරි. ඉක්මනින් දාන්න. හරිද පුතේ? ඔන්න මම ලියන උත්තර. ප්‍රශ්නාංක 7 රෝමි ඉලක්කම් 1 ආසන්න 10ට. මෙයා ආසන්න 10ට වටයක් පුතේ. බලන්න මෙන්න මේ අග ඉලක්කම. 10ට වටයක්දී එක බිඳුවයිනේ. එහෙනම් අග ඉලක්කම. 5 හෝ 5ට වැඩි නම් වැඩි පැත්තේ 10 ගුණාකාරය. එහෙනම් පුතේ මෙන්න ලේසි ක්‍රමේ 347ට එකක් එකතු කරන්න. 348යි අගට බිඳුවයි. ඔන්න 3479 වැඩි පැත්තේ 10 ගුණාකාරය 3480. ඊළඟට ආසන්න 100ට වටයද්දී පුතේ අග ඉලක්කම් දෙකම දිහා බලන්න. අග ඉලක්කම් දෙකම 50 හෝ 50ට වැඩිනේ. එහෙනම් පුතේ වැඩි පැත්තේ 100 ගුණාකාරය. ලේසි ක්‍රමේ 34ට එකක් එකතු කරන්න 35යි. 35යි අගට බිංදු 2යි. ඔන්න ආසන්න 1000ට පුතේ අග ඉලක්කම් තුනම දිහා බලන්න. 500ට අඩුයි නම් පුතේ අඩු පැත්තේ 10 ගුණාකාරය. අඩු පැත්ත නම් මේ තුන තුනමයි. තුනට එකක් එකතු කරන්න යන්නේ නැහැ. අර වැඩි පැත්ත වුණොත් තමයි එකක් එකතු කරන්නේ. එහෙනම් තුන තුනමයි. මෙතෙන්ට බිංදු 3යි. 10යි. කොබලන්න මේ තුන හරි ළමයාත් උස්සන්න. මේක හරියට කරපු ළමයාත් උස්සන්න. මේක. මෙයා ඒ විදිහටමයි අග ඉලක්කම. එක 5ට අඩුයි. එහෙනම් පුතේ මේ ටික හැමම ලිව්ව මෙතන බිඳුවක් එනවා. මේ ටික හැමම ලිව්වා. 19 යනවා 4යි. අගට බිඳුවයි. 19940යි අඩු පැත්තේ 10 ගුණාකාරයි. ඕන්න. හරිම ලේසි. ආසන්න 100ට එහෙනම් අග ඉලක්කම් දෙකම බලනවා. 50ට අඩුයි. එහෙනම් මේ ටික හැමම ලිව්වා. 199 මෙතනට බිංදු දෙකක් දැම්මා. 19900. ඊළඟට පුතේ 18ට වටයක්දී අග ඉලක්කම් තුනක් බලන්න. 500ට වැඩි. එහෙනම් 19ට එකක් එකතු කරනවා 20යි. 20යි මෙතනට බිංදු 3යි. 20000යි. කොබලන් මේක හරියලා මම උසන්න. වැඩි හරි. ලියන්න පුතේ ප්‍රශ්න අංක 6. ප්‍රශ්න අංක 4 5 6. ප්‍රශ්න අංක 6. ලියන්න මෙහෙම සංඛ්‍යාවක් ආසන්න 10ට වැටයූ විට සංඛ්‍යාවක් ආසන්න 10ට වැටයූ විට
සංඛ්‍යාවක් ආසන්න 10ට වැටී වූ විට 70ක් විය. 70ක් විය. 70ක් විය. සංඛ්‍යාවක් ආසන්න 10ට වැටී වූ විට 70ක් විය. රෝම ඉලක්කම් 1. එසේ වන කුඩාම පූර්ණ සංඛ්‍යාව. එසේ වන කුඩාම පූර්ණ සංඛ්‍යාව. රෝම ඉලක්කම් 2. එසේ වන විශාලම පූර්ණ සංඛ්‍යාව. එසේ වන විශාලම පූර්ණ සංඛ්‍යාව. ලියන්න. ඒ කියන්නේ පුතේ වැටෙව්වම 70ක් වෙන කුඩාම සංඛ්‍යාවයි විශාලම සංඛ්‍යාවයි ලියන්න තියෙන්නේ. හරි මම ඔක කියලා දෙන්නම්. හැබැයි ඔයගොල්ලෝ තනියෙන් ලියන්න පුළුවන්. මේක පුතේ 6 වසර ළමයි ඉඳන්. ඔය දීපු ගාන 6 වසර ළමයි ඉඳන්. ඔය 6 වසරේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවනම් මේ මේක හදන්න. කියලා කතා කරා. හරිද? 6 වසරේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්න මෙහෙන මට මේක තේරෙන්නේ නැහැ පොඩ්ඩක් කියනවා. ඒක කතා කරා. හරිද? ඔන්න පුතේ සංඛ්‍යාවක් ආසන්න 10ට වැටෙව්වම 70යි. වැටෙව්වම 70යි. හරිද? එහෙනම් මේම වෙන පුතේ කුඩාම පූර්ණ සංඛ්‍යාවයි විශාලම කෙනයි හොයන්න ඕනේ. එහෙනම් වැටෙව්වම 70 එන්නේ එන කුඩාම කෙනා කවුද? මම ලේසි ක්‍රමයක් කියන්නම්. මේක හොයාගන්න. ඒක පස්සේ කියන්න. ලේසි ක්‍රමයක් පස්සේ කියන්න. වැටෙව්වම 70 ලැබෙන කුඩාම පූර්ණ සංඛ්‍යාව කීයද? මම ඒක කොන් කරලා කියන්න කවුරු හරි ළමයි. 64 කුඩාම කෙනා මම අහන්නේ. වැටෙව්වම 70 ලැබෙන්න ඕන. 65 65. පුතේ 65. ඔව් 65. ඒ කොහොමද 65 වුනේ? 65 ඔව් 65. 65 ඔව් 65. මේ බලන්න 65 වැටෙව්වොත් මේ අග ඉලක්කම් 5යිනේ පුතේ. 5 ඔව් 5ට වැඩි නම් වැඩි පැත්තේ 10 වුණ ආකාරය. හරිනේ 70යි. 64ක් වුණොත් වැටෙව්වම කීයද? 4යිනේ පුතේ. එහෙනම් අඩු පැත්ත 60යි. 60මයි එන්නේ. එහෙනම් මෙයා බෑ 65. එතකොට වැඩි කෙනා කීයද? මේ කුඩා කෙනා විශාල 64 විශාලම කෙනා කවුද? කල්පනා කරන්න 74 74 74 75 වැටෙව්වොත් 80ට යනවා. 75 80ට යනවා. එහෙනම් පුතේ 74 74 වැටෙව්වොත් 70යි. ඔන්න මම ලේසි ක්‍රමේ කියන්නම් පුතේ. හොඳට අහගන්න ලේසි ක්‍රමේ. මේ 70 නේ. අපි දන්නෝ 70 නම් පුතේ ඒ කියන්නේ 10ට වට යලා තියෙන්නේ. 70 ආවේ කීයට වට යලාද? 10ට වට යලා. හරි? අපි පුතේ 10ට වට යද්දි බලන්නේ අග ඉලක්කමනේ. අග ඉලක්කම 5ට අඩුයිද 5 හෝ 5ට වැඩිද? ඒ කියන්නේ 5න් බලන්න. එහෙනම් පුතේ 70න් කෙලින්ම 5ක් අඩු කරන්න. අපි බලන්නේ 5ට. එහෙනම් 70න් කෙලින්ම 5ක් අඩු කරන්න. ඒතර වෙනවා කුඩාම කෙනා. වැඩි කෙනා ගන්න පුතේ කෙලින්ම 70ට එකතු කරන්න 4ක්. අඩු කෙනා ගන්න 5ක් අඩු කරා. වැඩි කෙනා ගන්න 4ක් එකතු කරන්න. සර් සිග්නල් අවුල සිග්නල් ප්‍රශ්නයක්ද? නෑ. ඔන්න අඩු කෙනා ගන්න කෙලින්ම පුතේ 5ක් අඩු කරා. වැඩි කෙනා ගන්න 4ක් එකතු කරා. එහෙනම් කුඩා කෙනා 65 විශාල කෙනා 74. හරි. නේද කුඩාම පූර්ණ සංඛ්‍යාව රෝම ඉලක්කම් එක කියලා දාලා කුඩාම පූර්ණ සංඛ්‍යාව මේ chart එකත් ඕනනම් දාගත්තට කමක් නැහැ මේක මේ පුතේ කටු මේ පැන්සලින් වගේ ලියා ගන්න හොඳේ මේ හදන ක්‍රමය කියන්නේ මේ මගේ ක්‍රමයක් හරි දෙපැත්තට ගත්තා මෙහෙම 5ක් අඩු කරා 4ක් එකතු කරා කුඩාම පූර්ණ සංඛ්‍යාව සමානයි 65 රෝම ඉලක්කම් දෙක විශාල පූර්ණ සංඛ්‍යාව සමානයි 74. හරිද? 5ක් අඩු කරා 4ක් එකතු කරා.
ඊළඟ ගාන ලියන පුතේ ප්‍රශ්න අංක මේ දුන්නේ එතකොට ප්‍රශ්න අංක 6ද 5ද අංක මතකත් නැහැ. මේ දුන්නේ කීයද? අංක 5ද අංක 6ද දුන්නේ මම. 6 ප්‍රශ්න අංක 7 ලියන පුතේ ඊළඟට ප්‍රශ්න අංක 7. ප්‍රශ්න අංක 7. සංඛ්‍යාවක් ආසන්න 100ට වැටයූ විට සංඛ්‍යාවක් ආසන්න 100ට වැටයූ විට සංඛ්‍යාවක් ආසන්න 100ට වැටයූ විට හාරසීය විය 400 100ට වැටයූ විට 400 විය ප්‍රමිලකම් එක අර මේ දෙකමයි කුඩා පූර්ණ සංඛ්‍යාවයි විශාල පූර්ණ සංඛ්‍යාව මේ දෙකම ලියා ගන්න කුඩා පූර්ණ සංඛ්‍යාව විශාල පූර්ණ සංඛ්‍යාව ලියන්න තියෙනවා මේ කොටස් දෙකමයි කුඩා පූර්ණ සංඛ්‍යාවයි විශාල පූර්ණ සංඛ්‍යාවයි ලියන්න හරි ඔන්න පුතේ මේකත් හරි ඔයාලා කරන්නකෝ බලන්න සංඛ්‍යාවක් පුතේ දැන් 10ට නෙමෙයි වටේලා තියෙන්නේ. දැන් වටේලා තියෙන්නේ 100ට. හරිද? ආච්චිට නෙමෙයි 100ට වටේලා. බලන්නකෝ 100ට වටේලා මොකද්ද වෙන්නේ? 100ට වටේලා. හරි. 100ට වැටෙවම 400ක් වෙලා. එහෙනම් මෙහෙම වෙන කුඩා කෙනයි විශාල කෙනයි යහනවා. සර් ඔව්. සර් මං දැන් ජොයින් උනේ කොච්චර ඉඩ තියන්න ඕනේ? දැන් ජොයින් උනේ හරිසෝ. ආසන්න 10 මේ ගණන් 10ම හැදුවා. ආසන්න 10 ගණන් 10ම හැදුවා. එතකොට ඔතෙන්ට තියන්න ඕන දරුවෝ මේ තියන්නකෝ පැති භාගයක් වගේ තියන්න ඕන. පැති භාගයක් වගේ කියන්නේ එතන ගණන් 3ක් හැදුවා. ආසන්න 1000න් පස්සේ ගණන් 3ක් හැදුවා. මේ යන්නේ ඒකේ 4 වෙනි ගාන. මේක. මේ 4 වෙනි කියන්නේ 7 වෙනි ගාන. හරිද? ඒතර ඔයා ලියාගන්න ඇත්තේ 3 වෙනි ගාන මම හිතන්නේ. දැන් 7 යන්නේ. හරි. ඔන්න 100ට වටයලා 400ක් වෙලා. එහෙනම් මේ 400ක් වෙන කුඩාම සංඛ්‍යාව කීයද? දෙමුම 400 එන කුඩා කෙනා කවුද? 350 350. හරිද? ඕක පුතේ හොයාගන්න ක්‍රමයක් තියෙනවා. ලේසි ක්‍රමයක්. ලේසි ක්‍රමයක් කියන්න. 350 ඔව්. මෙන්න මේකද පුතේ ලේසි ක්‍රමය. දැන් මෙතෙන්දී අඩු කරේ 5ක් නේ. ඒ 10ට වටයක් තමයි 5ක් අඩු කරන්නේ. 100ට වටයක්ද පුතේ? අපි බලන්නේ අග ඉලක්කම් 2 50ට වඩා වැඩිද අඩුද කියන එක එහෙනම් 50. 50ක් අඩු කරන්න. 400න් 50ක් අඩු කරන්න කීයද? 350යි. එතකොට එනවා මෙයා. ඉතින් 50ක් අඩු කරා. හරිද? පුතේ ආයෙත් නම් මේක චෙක් කරලා බලන්න 349 වැටෙවුවොත් 100ට කීයද එන්නේ? 349 වැටෙවුවොත් 300යි. 350 වැටෙවුවොත් තමයි 400. ඔන්න එහෙනම් 50ක් අඩු වෙන්න ඕනේ. මේකේ 5යි මේකේ 50යි. එතකොට වැඩි කෙනා ගන්න පුතේ මේකේ 4යි එකතු කරේ අරක කීයක්? කල්පනා කරලා බලන්න. ඔන්න දැන් මෙහෙමයි. 400 නේ පුතේ. 400 එන්න ඕනි විශාලම කෙනා වැටෙව කෙනෙක්. එන සංඛ්‍යාව විශාලම කෙනා. දැන් හිතන්න 450 වැටෙවුවොත් කීයද? මේක නැත්නම් මෙන්න මෙහෙම හිතුවත් හරි. 5ක් එකතු කරලා එකක් අඩු කරනවා කියලා හිතුවත් හොඳයි. මේක 5ක් අඩු කරා මේකට 5ක් එකතු කරලා එකක් අඩු කරනවා. ඒ සංකල්පයත් එහෙමත් හොඳයි. මේකත් ඒ විදිහට හිතන්න. 50ක් එකතු කරලා එකක් අඩු කරනවා. අන්න එහෙම හිතන්න. 450ක් එකතු කරන්න 450යි. 450 වැටෙවුවොත් කීයද හැබැයි? 450 100ට වැටෙවුවොත් එහෙම 500යි. එහෙනම් අපිට එකක් අඩු වෙන්න ඕන. 450 එකක් අඩු කරන්න 449.
449. ඔන්න එහෙනම් ක්‍රමේ මේ අඩු පැත්ත ගන්න 50ක් අඩු කරන්න. වැඩි පැත්ත ගන්න 50ක් එකතු කරලා එකක් අඩු කරන්න. 50ක් එකතු කරලා එකක් අඩු කරන්න. හරි. පුතේ මෙතනත් මේ විදිහට හදාගන්න. මේ chart එක ඔයගොල්ලෝ දාගත්තා නම් chart එක දාගත්තු ළමයි අර මම දැන්නේ ධන 4යි කියලා. ඒක ඊට වඩා පුතේ මෙහෙම සාර්ථකයි. 55ක් එකතු කරලා එකක් අඩු කරනවා. අරක 50ක් එකතු කරලා එකක් අඩු කරනවා. ඒක තමයි ලේසි. ඔන්න 449. 449 පුතේ 100ට වැටෙව්වොත් 400යි. 450 වැටෙව්වොත් 500යි. 50 හෝ 50ට වැඩි 50 නේ විලාස. එහෙනම් 500ක් වෙනවා. හරි. ඔන්න ප්‍රශ්න අංක 7ක් ඉවරයි. ප්‍රශ්න අංක 8. ප්‍රශ්න අංක 8. මේකෙ පුතේ ලියලා ඉන්න මෙතන කුඩාම පූර්ණ සංඛ්‍යාව 350 විශාල පූර්ණ සංඛ්‍යාව 449. ප්‍රශ්න අංක 8 ඊළඟට ප්‍රධාන අංක 8 සංඛ්‍යාවක් ආසන්න 18 වැටයූ විට සංඛ්‍යාවක් ආසන්න 18 දැන් වටේලා තියෙන්නේ 18 වැටයූ විට 18 වැටයූ විට 8000ක් විය 8000ක් වෙලා 18 වැටෙව්වම 8000ක් වෙලා 8000ක් විය එසේ වන කුඩා පූර්ණ සංඛ්‍යාවයි විශාල පූර්ණ සංඛ්‍යාවයි ලියන්න තියෙන්නේ මේ කොටස් දෙකම 18 වටේලා 8000ක් වෙලා කුඩා පූර්ණ සංඛ්‍යාව සහ විශාල පූර්ණ සංඛ්‍යාව ලියන්න ඕනේ වටේලා තියෙන්නේ 18 අර chart එකක් දාගන්න. එතකොට ලේසි. හොයාගන්න පහසුයි මේ chart එක. නැත්තම් හිතලා හොයන්න පුළුවන් ඉතින්. හොයාගෙන අත උස්සන්න බලන්න. 8000ක් එන කුඩාම කෙනයි විශාල කෙනා. යටෙව්වම 8000 එන 18 වටේලා තියෙන්නේ. 100 නෙමෙයි දැන් 18. 18 වැටෙවම පුතේ අග ඉලක්කම් 3. ඒ කියන්නේ 500ෙන් බලන්න. 500. හරිද 500. 500ට වැඩි නම් වැඩි පැත්ත 500ට අඩු නම් අඩු පැත්ත. එහෙනම් 500ෙන් තමයි වැඩේ කරන්න ඕනේ. 10 දී 5ෙන් 100 දී 50ෙන් 1000 දී 500ෙන් කොබන් හොයාගත්තු ළමයා අත උස්සන්න. හොයාගත්තු ළමයා අත උස්සන්න. හරි. ඔන්න පුතේ 8000ක් එන්න ඕනි. 8000 නම් පුතේ 500 එන්නේ. එහෙනම් 500ක් අඩු කරන්න. මෙයාගෙන් 500ක් අඩු කරලා දාන්න. 8000න් 500ක් අඩු කරාම 7500යි. ඔන්න පුතේ 7500යි. එහෙනම් කුඩාම කෙනා 7500යි. හරිද? විශාල කෙනා ගන්න කොහමද? 500ක් එකතු කරලා එකක් අඩු කරන්න. දැන් මේක 50යිනේ එකතු කරේ. මෙතෙන්දි පුතේ 500ක් එකතු කරලා එකක් අඩු කරන්න. එතකොට වැඩේ හරි. 8000ට 500ක් එකතු කරොත් 8500යි. 8500 වැටෙමුත් පුතේ 9000ක් එනවා. එහෙනම් එකක් අඩු වෙන්න ඕන. 8500 එකක් අඩු වුණාම 8499යි. 8499යි. හරිනේ. 8499 වැටෙවම ගියද? 8000. 8500 වැටෙවොත් 9000. කොහොමද මේ දෙක හොයාගත්තු ළමයා අත උසන් 7500යි 8499යි කියලා හොයාගත්තු ළමයා අත උසන්න. හරි. ඔන්න එහෙනම් පුතේ කුඩාම කෙනා 7500 විශාල කෙනා 8499. හරි. පුතේ මම ආයි කියන මේකේ සාරාංශය. ඔය කුඩාම කෙනා විශාල කෙනා හොයාගන්න එකේ සාරාංශය. 10ට වටයලා දීලා නම් 10ට වටයලා දීලා නම් 5ක් අඩු කරලා කුඩා කෙනා හොයනවා 5ක් එකතු කරලා එකක් අඩු කරලා විශාල කෙනා හොයනවා. ඔන්න 100ට නම් 5ක් අඩු කරනවා 5ක් අඩු කරලා කුඩා කෙනා
5ක් එකතු කරලා එකක් අඩු කරලා විශාල වෙනවා. 100ට නම් 100ට වටේට දීලා නම් 50ක් අඩු කරනවා. 50ක් අඩු කරලා අඩු කෙනා හොයනවා. වැඩි කෙනා හොයන්න. 50ක් එකතු කරලා එකක් අඩු කරනවා. 18 වටේට දීලා නම් පුතේ 18 වටේට දීලා නම් 500ක් අඩු කරලා අඩු කෙනා හොයනවා. වැඩි කෙනා හොයන්න නම් 500ක් එකතු කරලා එකක් අඩු කරනවා. ඔන්න ෂෝට් නෝට් එක. හරිද? මතක තියාගන්න මේක ඔළුවේ දාගන්න අය. 10ට වටේපු කෙනා හොයන්න නම් 5ක් අඩු කරනවා. අඩු පැත්තට යනවා. 5ක් අඩු කරනවා. වැඩි පැත්තට හොයාගන්න 5ක් එකතු කරලා එකක් අඩු කරනවා. 100ට වටේට දීලා නම් අඩු කෙනා හොයන්න 50ක් අඩු කරනවා. වැඩි කෙනා හොයන්න 50ක් එකතු කරලා එකක් අඩු කරනවා. 18 වටේට දීලා නම් 500ක් අඩු කරනවා. අඩු කෙනා හොයන්න වැඩි කෙනා හොයන්න 500ක් එකතු කරලා එකක් අඩු කරනවා. හරිද පුතේ? මේක දැන් මතකයිද? මේක නෝට් එකට ඕනේ නැහැ. මොකද මේක මේ වගේ නෝට් එකක් දෙන්න නැහැ. මම මේ ලේසි ක්‍රමයක් දුන්නේ. මෙහෙම නෝට් එකක් නැහැ. මේ ලේසි ක්‍රමයක් මේක. හරිද? මේක මතක තියාගන්න. හරි. ඔන්න ඊළඟට අපිට කරන්න තියෙන පුතේ ආසන්න පළමු දශම ස්ථානට යටීම. ලියන උපමාතෘකාවක් දශම සංඛ්‍යා වටීම කියලා. දශම සංඛ්‍යා වටීම. දශම සංඛ්‍යා වටීම. දශම සංඛ්‍යා වටීම. හරි. ඒ අර්ථයේ පුතේ උපමාතෘකා තුනක් කතා කරනවා මම. එකක් තමයි ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේම. ඊළඟට ආසන්න පළමු දශම ස්ථානයට. ඊළඟට ආසන්න දෙවන දශම ස්ථානයට. ලියන පුතේ දශම සංඛ්‍යා වටීම යටතේ පළවෙනි උපමාතෘකාව ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීම. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීම. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටීම. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටීම. හරි. පුතේ හොඳට අහන්න. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේනවා කියන්නේ පුතේ දශම සංඛ්‍යාවේ තියෙන සියලුම දශම ස්ථාන ටික අයින් කරලා පූර්ණ සංඛ්‍යාව පමණයි තියෙන්නේ. මොකද වෙන්න ඕනේ? දශම සංඛ්‍යාවේ තියෙන සියලුම දශම ස්ථාන ටික අයින් වෙලා තියෙන්න ඕන පුතේ පූර්ණ සංඛ්‍යාව පමණයි. ඔන්න මම උදාහරණ කිහිපයක් කියලා දෙනවා. 45යි දශම 8 කියලා හිතන්න. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයනවා කියන්නේ පුතේ පූර්ණ සංඛ්‍යාව පමණක් ඉතුරු වෙන්න ඕන. අනිත් ඔක්කොම දශම ස්ථාන මේ දශම ස්ථානේ අයින් වෙලා යනවා. එහෙනම් පුතේ 45යි දශම 8 ආසන්න වෙන්නේ කීයටද? 45යි දශම 8 මෙන්න මේ දශම ස්ථානයේ බලන්න පුතේ මේ ඉලක්කම මේ දශම සංඛ්‍යාවේ මෙන්න මේ ඉලක්කම බලන්න. 8 5ට වඩා වැඩිනේ පුතේ. එහෙනම් පූර්ණ සංඛ්‍යාවට එකක් එකතු කරන්න. 45ට එකක් එකතු වුණා. 46යි. එහෙනම් 45.8 මෙයා ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙන්නේ පුතේ 45 නෙමෙයි 46යි. මෙයා එහෙනම් 46යි. දශම නෑ. දශම දෙක අයින් වෙන්න ඕන. ඔන්න ඊළඟට 37.3 37.3 මෙයා කොටේලා දාන්න. දශම 3 පුතේ 5ට අඩුයිනේ. මේ දශම සංඛ්‍යාව 5ට අඩුයි. එහෙනම් 37.3 ආසන්න වශයෙන් 37යි. ආසන්න වශයෙන් 37යි. පූර්ණ සංඛ්‍යාවට 37යි. හරිම ලේසි. ඔන්න ඊළඟට 52.5 එක කියලා බලන්න පුළුවන්. 5යි 1. දැන් පුතේ දශම ස්ථාන දෙකක් තියෙනෝනේ. දැන් බලන්න 50ට. එක දශම ස්ථානයයි නම් 5ට බලන්න. දශම ස්ථාන දෙකයි නම් 50ට. මෙයා 50ට වැඩි. 50 හෝ 50ට වැඩි නම් 52ට එකක් එකතු කරන්න. 52යි 1යි
53යි. එහෙනම් පුතේ මෙයා ආසන්න වශයෙන් 53යි. ඔන්න ආසන්න පූර්ණ සංඛ්‍යාව. ටග්ගල් ලියාගන්න උදාහරණයක්. මේකේ තරුවක් දාලා දෙන්න දෙයක් නැහැ. ඕනේ. කරන විදිය මතක නම් එච්චරයි. ටග්ගල් ලියාගන්න උදාහරණයක්. හරි. ලියන්න පුතේ මෙහිම ප්‍රශ්නාංක 1 යටතේ දශම සංඛ්‍යාව වැටීම යටතේ ප්‍රශ්නාංක 1 ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න. ප්‍රමිලකම් 1 අංගයන් ටික දාන්න. දාලා දාන්න ඕනේ. ටික මේකෙන් දාගෙන යන්න. හරි ටග් ගාලා දාන්න ඕනේ. ඔන්න පුතේ 3.9 3.9 පූර්ණ සංඛ්‍යාව ගන්න ඕනේ. එහෙනම් පුතේ මේ පහට වැඩි නේ. එහෙනම් මෙයා 4යි. 7.3 පහට අඩුයි. මෙයා 7යි. 48.5 දශම පහ පහ හෝ පහට වැඩි නම් 48 වැඩි. 48 එකක් එකතු කරා 49. හරිම ලේසි. ඔන්න පුතේ 21 50ට අඩුයිනේ. එහෙනම් 393යි. 393යි. 79 50ට වැඩි. එහෙනම් 958. 958. ඔන්න පුතේ 975 දශම දෙකෙන් පස්සේ 975 තියෙන්නේ. 975 500ට වැඩි. එහෙනම් මෙයාට එකක් එකතු කරන්න 452 නේ මේ 453. 453.
හරිම ලේසි. ඔන්න පුතේ මෙයා 999.2න් පස්සේ 999. එහෙනම් 99ට එකක් එකතු කරන්න. ආසන්න වශයෙන් 100යි. 99.999න් තමයි පුතේ බේරුනේ. ඉතින් හරියටම 100. ආසන්න වෙන්නේ 100යි. හරිනේ? 99.999 ආසන්න වශයෙන් 100යි. හරි. ඔන්න ඊළඟට 199.75. 50ට වැඩි. එහෙනම් 199ට එකක් එකතු කරන්න 200යි. 200යි. 29.5. 5 හෝ 5ට වැඩි. 5 නම් පුතේ 29ට එකක් එකතු වුණා 30යි. ඕන්න 30යි. වැඩි ලේසි. මෙයා 5ට අඩුයිනේ. එහෙනම් 70 70යි. 70.1 කියන්නේ 70ට ආසන්න වශයෙන් සමානයි. කොහොමද 10ම හරි ළමයා උත්සන්න? ඔය 10ම හරි. හරිම ලේසි. හොඳයි මේ පාඩම මාර ලේසි මේ ටික. හරි. ඊළඟ පුතේ ලියන්න තියෙන ඊළඟ උපමාතුකාව ඊළඟට අංක 2. ආසන්න පළමු දශම ස්ථානට වැටීම. දැන් ලිව්වේ මේ ලියලා තියෙන ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීමනේ. ඊළඟට ආසන්න පළමු දශම ස්ථානයට වැටීම. ආසන්න පළමු දශම ස්ථානයට. අංක 2 මේ ආසන්න පළමු දශම ස්ථානයට වැටීම. පළමු දශම ස්ථානයට වටීම. හරි. මේක පුතේ මම උදාහරණ ටිකක් කියලා දෙනවා හොඳට අහගන්න. ඔන්න පුතේ උදාහරණයක්. ආසන්න පළමු දශම ස්ථානයට වටයද්දි පුතේ පළමු දශම ස්ථානය තියෙන්න ඕනි. හරි. ඔන්න මම උදාහරණයක් ගන්නම්. 23.5යි 2. 5යි 2. 23.5යි 2. ආසන්න පළමු දශම ස්ථානයට වටයද්දි පුතේ පළමු දශම ස්ථානය තියෙන්න ඕනි. ඉතුරු දශම ස්ථාන තමයි අයින් වෙන්න ඕන. හරිද? ඉතුරු දශම ස්ථාන අයින් වෙන්න ඕන. පළමු දශම ස්ථානයේ තියෙද්දි ඉතිරේ වයින් කරන්න ඕන. මෙයා අයින් වෙන්න ඕන. මෙන්න මෙයා. මෙයා පුතේ 5ට අඩුයිනේ. එහෙනම් මෙයා වැටෙවුව පුතේ 23.5යි. ඔන්න ආසන්න පළමු දශම ස්ථානයට වැටෙවුම 23.5යි. ඔන්න තව එකක් කියලා දෙනවා. අහගන්න. 48.79. ආසන්න පළමු දශම ස්ථානට වටයද්දි පුතේ පළමු දශම ස්ථානය තියෙන්න ඕන. ඉතුරු දශම ස්ථාන අයින් වෙන්න ඕන. මෙයා අයින් කරලා දාන්න ඕන. 9 නේ පුතේ. එහෙනම් මෙන්න මෙයාට එකක් එකතු වෙනවා. 48.7 නෙමෙයි. 48.8. මෙතන දෙකක් එකතු වුණා. දැක්කද? ඔන්න ඊළඟ එක. 23.2යි 5යි 3. ඔන්න මෙයා වටේනවා. පළමු දශම ස්ථානයට නම් පළමු දශම ස්ථානයේ තියෙන්න ඕනි. ඉතුරු දශම ස්ථාන දෙකම අයින් වෙන්න ඕන. 53 අයින් වෙන්න ඕන. 53 පුතේ 50ට වැඩිනේ. එහෙනම් මෙයාට එකක් එකතු වෙනවා. පළමු දශම ස්ථානට එකක් එකතු වෙනවා. එහෙනම් 23.3යි. 23.3යි. කොහොමද වැඩේ තේරුම් ළමයට උත්සන්න මේක? හරි. පුතේ ලියාගමු උදාහරණ. උදා කියලා ටග් ගාලා මේ ටික දාගන්න. මම ඊට පස්සේ ගණන් ටික දාන්නම්. ලියන්න මෙහෙම ප්‍රධාන ප්‍රශ්නාංක 2 ආසන්න පළමු දශම ස්ථානයට වටයන්න. ආසන්න පළමු දශම ස්ථානයට වටයන්න. හරි. ආසන්න පළමු දශම ස්ථානයට. එයට තේරුම් ඉලක්කම් 1
32.78 රෝමි ඉලක්කම් 3 5.0යි මම ගණන් ටික දාන්නම් පුතේ බෝඩ් එකේ 45.9.5.2 හරි ගණන් 10 හදලා දාන්න. ඔන්න ආසන්න පළමු දශම ස්ථානයට වට යද්දී පුතේ පළමු දශම ස්ථානය තියෙන්න ඕනේ. ඊතර දශම ස්ථාන අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙයාව අයින් කළා දාන්න. මෙයා වැඩිනේ පුතේ 5ට. එහෙනම් මෙතන ටිකක් ඉතුරුනා. 49.6යි. මෙන්න මෙයා 49.6යි. ඊළඟට මෙයා පළමු දශම ස්ථානේ තියෙන්න ඕනේ. මෙයා අයින් වෙන්න ඕනේ. ඒත් එහෙමයි 5ට වැඩි 32.8යි. 32.8යි. 4 එක 8යි. ඔන්න මෙයා. මෙයාත් එහෙමයි පුතේ. පළමු දශම ස්ථානේ තියෙනවා අනිත් කෙනා මෙයා අයින් වෙලා යනවා. 5ට වැඩි. එහෙනම් 5.1යි. මෙතන 5.1යි. බිඳුවට එකක් එකතු වුණා. 5.1යි. ඔන්න ඊළඟට මෙයා. මෙයා තියෙනවනේ මේ දෙන්න අයින් වෙලා යනවා. 52 50ට වැඩි. එහෙනම් පුතේ 45.9ට එකක් එකතු වුණාම 45.9ට එකක් එකතු වුණා කියන්නේ මෙතන එකක් එකතු වුණා. එතකොට මේක බිඳුවක් වෙලා මෙතන 45 46ක් වෙනවා. මේ 9ට එකක් එකතු වුණාම මෙතන බිඳුවක් වෙලා 45 46ක් වෙනවා. ඔන්න එන පුතේ 46යි. දශම බිඳුවයි. මේ බිඳුව නම් ලිව්වේ නැතත් කමක් නැහැ. ඒ පුතේ ආසන්න පළමු දශම ස්ථානයට නිසා මම 46.0යි. ඒ කියන්නේ පළමු දශම ස්ථානයක් තියෙන්න ඕනනේ. ඒ නිසා 46.0යි කියලා දැම්මා. ආසන්න පළමු දශම ස්ථානයට. පළමු දශම ස්ථානේ තියෙන්න ඕනේ නම් පළමු දශම ස්ථානේ බිඳුවයි. එතන බිඳුවක් වුණා. ඔන්න මෙයා. මේ වෙන දිහා බලන්න. 61 50ට වැඩි. එහෙනම් 9ට එකක් එකතු කරන්න. මෙතන බිඳුවයි.
293ට එකක් එකතු වුණා 294යි 294යි දශම බිංදුව මේ 9 බිංදුව හරි ඔන්න රෝමි ඉලක්කම් 6 මේ දෙන්න 50ට අඩුයි එහෙනම් පුතේ 432.3යි ආසන්න වශයෙන් සමානයි 432.3යි හරි නේද ඔන්න මෙයා අග ඉලක්කම් දෙක sorry දශම අන්තිම දශම ස්ථාන දෙක පළමු දශම ස්ථානයේ තියෙන්න ඕනි අන්තිම දශම ස්ථාන දෙක 24 50ට අඩුයි එහෙනම් 799යි දශම 5ම තමයි 50ට අඩුයි නේ 24 ඔන්න ඊළඟ ගාන මේ දශම ස්ථානයේ තියෙන්න ඕනි ඊතර දශම ස්ථාන දෙක අයින් වෙන්න ඕන 29 50ට අඩුයි එහෙනම් පුතේ 99යි දශම 1ම තමයි 99.1ම තමයි ඊළඟට මෙයා පළමු දශම ස්ථානයේ තියෙන්න ඕන මෙයා අයින් වෙලා යන්න ඕනේ 9 මෙයා පහට වැඩි එහෙනම් මෙයා මේ පහට එකක් එකතු කරන්න 999.6යි එහෙනම් 999.6යි මේ දශම ස්ථානයේ තියෙන්න ඕන මෙන්න මෙයා අයින් වෙලා යනවා 9 පහට වැඩි එහෙනම් පුතේ 79.9ට මෙන්න මේ 9ට එකක් එකතු වුණාම එතන බිංදුවක් වෙලා 79ට එකක් එකතු වුණා 80යි 80යි දශම බිංදුවයි ඔන්න ආසන්න වශයෙන් 80යි දශම බිංදුවයි ඔයගොල්ලෝ හරි ළමයි අත උස්සන්න මේ 10ම හරි හරි ලියන්න පුතේ ඊළඟ අංක 3 තුන්වෙනි මාතෘකාව ආසන්න දෙවන දශම ස්ථානයට මෙතන දෙවන දශම ස්ථානය දෙවන දශම ස්ථානයට වටයිම ආසන්න දෙවන දශම ස්ථානයට වටයි මොකද මේකත් හරිම ලේසි ආසන්න දෙවන දශම ස්ථානයට වටය යන එක පළමු දශම ස්ථානයට වටයද්දි තියෙන්න ඕන පළමු දශම ස්ථානය විතරයි දෙවන දශම ස්ථානයට පුතේ වටයද්දි පළමු දශම ස්ථානයයි දෙවන දශම ස්ථානයයි දෙකම තියෙන්න ඕන ඉතුරු දශම ස්ථාන අයින් වෙන්න ඕන ඔන්න අහගන්න උදාහරණ 3ක් කියලා දෙනවා 5යි දශම 3යි 2යි 9 ආසන්න දෙවන දශම ස්ථානයට වටයද්දී පුතේ පළමු දශම ස්ථානය තියෙන්නත් ඕන දෙවන දශම ස්ථානය තියෙන්නත් ඕන එහෙනම් ඊට පස්සේ තියෙන දශම ස්ථාන වැඩක් නැහැ මේ මෙයා වැඩක් නැහැ අයින් කරලා දාන්න දෙවන දශම ස්ථානට නම් මේ දශම ස්ථාන දෙකම තියෙනවා ඔන්න එහෙනම් 9 5ට වැඩි මේ 32ට එකක් එකතු කරන්න 33යි ඔන්න 5යි දශම 3යි 3යි හරිම ලේසි ඔන්න ඊළඟට 13යි දශම 5යි 9යි 1 දෙවන දශම ස්ථානට නම් මේ දශම ස්ථාන දෙකම තියෙන්න ඕන මේ දශම ස්ථානේ වැඩක් නැහැ අයින් කරලා දාන්න 1 5ට අඩුවෙන්නේ පුතේ එහෙනම් 59 59 තමයි 5යි 9 එහෙමමයි ඔන්න එනවා 13යි දශම 5යි 9යි ඔන්න දෙවන දශම ස්ථානය දශම ස්ථාන දෙකම තියෙන්න ඕන දෙවන දශම ස්ථානට නම් දෙවන දශම ස්ථානය තියෙන්න ඕන ඒ විදිහට මතක තියාගන්න පුතේ පළමු දශම ස්ථානය නම් පළමු දශම ස්ථානය තියෙන්න ඕනි දෙවන දශම ස්ථානය නම් දෙවන දශම ස්ථානය තියෙන්න ඕන ඒක අයින් කළා හරියන්නේ නැහැ හරි නේද ඔන්න ඊළඟට 48යි දශම 7යි 9යි 9යි 2යි ඔන්න බලන්න දෙවන දශම ස්ථානයේ තියෙන්න ඕනේ මේ දෙන්නම තියෙනවා මේ දෙන්න වැඩක් නැහැ අයින් කරලා දාන්න 92 50ට වැඩිනේ පුතේ 79ට එකක් එකතු කරන්න 80 එතකොට 48යි දශම 79ට එකක් එකතු වුණා 80යි 8යි බිංදුවයි මේ බිංදුවක් දාන්න මොකද පුතේ අපි දෙවන දශම ස්ථානයට වට යන්නේ ඒ නිසා දශම ස්ථාන දෙකම ඕන
ඔන්න පුතේ උදාහරණ තුන ඉක්මනින් ලියා ගන්න. උදාහරණ තුනම ඉක්මනින් ලියා ගන්න. මේ රවුන්ඩ් කරලා මේ මණ්ඩලයින් කරලා ඒවත් කරලා ගන්න. එතකොට පුතේ වැඩි හොඳට තේරෙනවා. හරි. ලියන පුතේ මෙහෙම ප්‍රශ්නාංක 3 ආසන්න දෙවන දශම ස්ථානයට වට යන්න. 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 ඒ අර්ථයේ රෝමි ලක්ෂණ 1 3.5 8යි 1 රෝමි ලක්ෂණ 2 5.9යි 2යි 5 19යි 3යි 2යි 8 රෝමි ලක්ෂණ 4 20යි 3යි 5යි 6 Belakang paha. Udahanan A. Isi namanya dasana. Hatai namanya pahai dekat. Belakang haya. Tis ikai dasana. Pahai atai. Tunai dekat. Oleh karena saya melihat adalah total. Total. Desiya tis ikai dasana. Pahai tunai. Namanya dekat. Panas atai dasana binduan dekai paha. Namanya dasana namanya dekat. Menggunakan dahaya dasana binduan pahai dekai dekat. Hai.
ඔන්න පුතේ මෙයාව වැටෙව්වම එන්න ඇති දෙවන දශම ස්ථානට නම් දෙවන දශම ස්ථානයේ තියෙනවා මෙන්න මේ අයින් වුණා. එතකොට 3.5යි 8යි එකක් ගාලා හරි දාගන්න. මෙයා දෙවන දශම ස්ථානට එහෙනම් මෙයා අයින් වුණා 92ට එකක් වුණා 5.9යි 3යි. ඊළඟ මෙයා 19.3.2 යට. මෙන්න මේ දශම ස්ථානේ අයින් වෙනවනේ මේ දෙක තියෙනවා. 8 5ට වැඩි නේ එහෙනම් 32යි 1යි 33යි. 19.3යි 3යි. ඔන්න ඊළඟට මේ දශම ස්ථාන දෙක තියෙනවනේ මෙයා අයින් වෙනවා. එහෙනම් 5ට වැඩි 35ට එකක් එකතු කරා 36යි. 20.3යි 6යි. මේ දෙන්න තියෙන්න ඕන මේ දෙන්න අයින් වෙන්න ඕන. 50ට වැඩි 79ට එකක් එකතු කරා එහෙනම් 80යි. මෙයා පුතේ වැටෙවම 29.8යි බිඳුවයි. ඊළඟට මෙයා 31 50ට අඩුයි එහෙනම් 50ට එනවා. 31.5යි 8යි. රෝමි ලකම් 7 මේ දෙන්න තියෙන්න ඕන මේ දෙන්න අයින් වෙනවා. 92 50ට වැඩි එහෙනම් පුතේ 53ට එකක් එකතු කරාම 54යි. 231.54යි. මෙයා මෙතන පුතේ බලන්න මෙන්න මේ 25 50ට අඩුයි එහෙනම් 58.0.0යි බිඳුවම තමයි. අර වැඩක් නැහැ. මෙන්න දශම ස්ථාන දෙක මේ දෙන්න අයින් වෙනවා. 50ට වැඩි 99ට එකක් එකතු වුණා 100යි. ඒ කියන්නේ බිඳු දෙකයි 9ටත් එකක් එකතු වුණා 10යි. 10.0.2. ඔන්න ඊළඟට මෙයා 21 50ට අඩුයි. එහෙනම් පුතේ 10.0.5. ඔයගොල්ලන් 10ම හරිලම නැත උසන්න. ඔය 10ම හරි. 10ම හරි ළමයි අත උස්සන්නකෝ වීඩියෝ ඔන් කරගන්න. වීඩියෝ ඔෆ් කරගන්නොත් ටිකක් වෙලා ගිය ගමන්. ආර ළමයි ඉන්නේ. හරි. ඊළඟට පුතේ මම ප්‍රශ්න අංක 4 දෙන්නම්. ටිකක් කරමු ප්‍රශ්න අංක 4 පාඩු ඉවර කරගන්න ඕන ටක් ගාලා. තව ප්‍රශ්න දෙකයි කරන්න තියෙන්නේ. ප්‍රශ්න අංක 4 8.2.7යි 3 යන සංඛ්‍යාව රෝමි ලකම් 1 පූර්ණ සංඛ්‍යාවට රෝමි ලකම් 2 පළමු දශම ස්ථානයට රෝමි ලකම් 3 දෙවන දශම ස්ථානයට වට යන්න තියෙනවා. වටේට දාන ටක් ගාලා උත්තර ඉස්සරහින් 8.2.7යි 3 පූර්ණ සංඛ්‍යාවට පළමු දශම ස්ථානයට දෙවන දශම ස්ථානයට. ඒක ඉවර ළමයි ප්‍රශ්න අංක 5 13.5යි 4යි 9 යන සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවට පළමු දශම ස්ථානයට දෙවන දශම ස්ථානයට හරි දාන්න.
ඔන්න පුතේ මෙයා පූර්ණ සංඛ්‍යාවට වැටෙවුවම මේ 273 ඔක්කොම අයින් වෙනවා. එහෙනම් 500 අඩු වෙන්නේ. මෙයා 7යි. පළමු දශම ස්ථානට කියන පළමු දශම ස්ථානයේ තියෙනවන ඉතුරු දශම ස්ථාන දෙක අයින් වෙලා යනවා. 50ට වැඩි. එහෙනම් 8.3. දෙවන දශම ස්ථානට නම් පුතේ දෙවන දශම ස්ථානයේ තියෙනවන මේ දශම ස්ථානයේ අයින් වෙනවා. මෙයා 5ට අඩුයි 8.2 විතරයි. 8.2 විතරයි. ඔයගොල්ලෝ හරියම නැතු උසන්. මෙතුන හරි. ඊළඟට පූර්ණ සංඛ්‍යාව. පුතේ මේ 13.54 500ට වැඩි. එහෙනම් 13 නෙමෙයි 14. පූර්ණ සංඛ්‍යාවට වැටෙවොත් 14යි. පළමු දශම ස්ථානට වැටෙනකොට පළමු දශම ස්ථානයේ තියෙන්න ඕන. ඉතුරු දශම ස්ථාන දෙක අයින් වෙලා යනවා. 49 50ට අඩු එහෙනම් 13.5 තමයි. 13.5. ඊළඟට පුතේ දෙවන දශම ස්ථානට වැටෙන්නේ දෙවන දශම ස්ථානයේ තියෙන්න ඕන. ඊළඟ දශම ස්ථානය අයින් වෙනවා. 9 5ට වැඩි. එහෙනම් 54ට එකතු තුනා 55යි. 13.5. කොහොම බලන්න හරි ළමයාට උස්සන්න මේ තුන. ඔන්න පුතේ වටීම නිමාන වටීම පාඩම ඉවරයි. විද්‍යාත්මක අංකණය වටීම සියල්ල ඉවරයි. හරිද? මේ පාඩමේ ඔක්කොම අභ්‍යාස ටික කරන්න ඕන. ඊළඟට පුතේ පටන් ගන්න තියෙන්නේ පතහා නිර්මාණ. නමුත් පුතේ පතහා නිර්මාණ කියන පාඩම මේ ඔන්ලයින් කරන එක මට පොඩ්ඩක් සාර්ථකම අදී කියලා ටිකක් හිතෙනවා. මොකද දන්නවද? ඔයගේ පුතේ ළමයි නිර්මාණ මොනව කරයිද කියලා මම දන්නේ නැහැ. මෙහෙම ඉඳලා මෙහෙම ඡාපයක් ගහන්න කිව්වම කොහේ තියන් ඡාප ගහයිද දන්නේ නැහැ. හරිද? මොකද ඒ තරම් හොඳ ළමයි ටිකක් තමයි පන්තියේ ඉන්නේ. හරිද? ඒ නිසා ඔය පතහා නිර්මාණ පාඩම මම පොඩ්ඩක් කල් දාමු. මොකද පුතේ කසුන් එකේ පටන් ගත්තට පස්සේම මේක කරන්න. එහෙම නැතු ඔන්ලයින් කරන්න ගියාම හරි අමාරුයි දැන් මම. අනිත් එක මම පුතේ කව කටු අරගෙන නෙමෙයිනේ මේ අඳින්නේ. ඒක මම මෙහෙම දින මෙතන ඉඳන් සෙන්ටිමීටර් 8ක් අරන් මොහොම ඡාපයක් ගහන්න කිව්වම ඒ කොහේ තියන්ට ගහන්නේ. ඕගොල්ලෝ වරද්දයි දන්නේ. අන්නේ ප්‍රශ්නේ නිසා. ඒ කියන්නේ මේක පුතේ වැඩිපුරම තියෙන ප්‍රැක්ටිකල්. ප්‍රැක්ටිකල් පැත්තට බරයි මේක. හරි? සම්පූර්ණ ප්‍රැක්ටිකල් තියෙන කරන්න. ඒ නිසා මේ පාඩම මම අවසානයේ එහෙම නැත්නම් කසුන් එකේ පටන් ගත්තට පස්සේ කරන්න තියාගන්නවා. දැන් අපි යනවා සමීකරණ පාඩමට. හරිද? සමීකරණ වලට යමු. ලියන්න පුතේ මාතෘකාව 15 වෙනි පාඩම සමීකරණ. සමීකරණ පුතේ මේ කලින් පාඩමේ මේ වැටේ මහා විද්‍යාත්මක අංකනේ පාඩමේ සියලුම අභ්‍යාස ටික කරන්න ඕනි. හරිද? සියලුම අභ්‍යාස ටික කරන්න ඕන. මම අභ්‍යාස ටික දාන්නම් ගෲප් එකට උත්තර ටික ඔක්කොම අභ්‍යාස ටික කරන්න. හරි. සමීකරණ. පුතේ මුලින්ම අපි සමීකරණ විසඳීම සරල සමීකරණ විසඳීම සුට්ටක් මතක් කරගන්න. ඔයාලට මේකේ තියෙන පුතේ සරල සමීකරණ වරහන් සහිත ඒවයි ඊළඟට සමගාමී භාග සහිත සමීකරණ සරල සමීකරණ තියෙනවා. ඊළඟට තියෙනවා පුතේ සමගාමී සමීකරණ. හරිද? මුලින්ම මම සරල සමීකරණ ටික කියලා දෙන්න. සමීකරණ යටතේ පුතේ සුට්ටක් අහගන්නකො පොඩි සාරාංශයක් කරන්න. ඔය සමීකරණ කියන පාඩම පුතේ මාරම වැදගත් පාඩමක්. සෑහෙන්න වැදගත්. ඇයි දන්නවද? සමීකරණ වලින් පුතේ O level විභාගයට එනවා ප්‍රධාන ලකුණු 10 ගණන් දෙකක්. ලකුණු 10 ගණන් දෙකක්. එකක් තමයි සමගාමී සමීකරණ කොටස් 3කට බෙදෙනවා. මම කොටස් 3කට බෙදනවා. සමීකරණ කොටස් 3යි. සරල සමීකරණ අහගෙන ඉන්න විතරයි මේ කියන්නේ ලියන්න නෑ. සමගාමී සමීකරණ ඊළඟට වර්ගජ සමීකරණ. ඔන්න සමීකරණ කොටස් 3යි. සරල සමීකරණ කියන්නේ ඒකජ මේ සරල සමීකරණ තායි බෙදෙනවා. ඒකජ සරල ඊට පස්සේ ඕකේ
පාද සහිත සරල සමීකරණ තව චූටි කොටසට ආයි දෙන්න. සමගාමී එහෙම ඒත් ඉතින් බෙදන්න පුළුවන් භාග සහිතය කියලා. වර්ගජත් ඒත් එහෙම. ඔන්න. ප්‍රධාන කොටස් තුන. මේකේ පුතේ සරල සමීකරණ වලින් එක ගානක් චූටි පාටික ප්‍රශ්නයක් කරනවා ලකුණු දෙකක වගේ ගානක් ඔය විභාගෙට සමගාමී සමීකරණ වලින් ලකුණු 10 ගානක් එනවා වර්ග සමීකරණ වලින් ලකුණු 10 ගානක් එනවා ඊට අමතරව සරල සමීකරණ දෙකයි මේකෙම පුතේ තියෙන ඔය බීජ ප්‍රකාශන පාඩමක් මේ සමීකරණ වලට ඕනයි එතකොට තව ලකුණු දෙකක් එනවා මේක එන්න ඔච්චර 10යි 20යි 22යි 24යි ඔක්කොම ලකුණු 24යි. ඕක දෙකට බෙදුනම 112යි. ඒ කියන්නේ පුතේ සම්පූර්ණ O level ප්‍රශ්න පත්‍රයේ 112ක්ම මේ සමීකරණ පාඩම සතුයි. හරිද? සමීකරණ පාඩමෙන්ම 112ක්. මුළු පේපර් එකෙන් 112ක් ලැබෙනවා. එහෙනම් තේරෙනවනේ කොච්චර වටින පාඩමක්ද කියලා මේක. පුතේ හොඳට අහගන්න මේ පාඩම හොඳේ හොඳට ඔළුවට දාගන්න හරි ලේසි පාඩම මාර ලේසි දෙපැත්තට දාන්න විතරයි තියෙන්නේ හරි දැන් අපි පුතේ මෙතන සමීකරණ වලින් 9 වසරට ඔයගොල්ලන්ට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ දෙක විතරයි සරලයි සමගාමී විතරයි මේක 10 වසරේදී තියෙන්නේ මේ දෙක තමයි දැන් කතා කරන්නේ ලියන පුතේ සමීකරණ උපමා මේ ප්‍රධාන මාතෘකාව ලියලා එයට උපමාතෘකාවක් ගන්න සරල සමීකරණ සමීකරණ ප්‍රධාන මාතෘකාව උපමාතෘකාව සරල සමීකරණ උපමාතෘකාව සරල සමීකරණ ගණන් හදාගෙන යන්න තියෙනවා. ඔන්න අපිට මම ගණන් ටික බෝඩ් එකේ දානවා. අපි දැන් පටන් ගාලා ගණන් ටික හදාගෙන යනවා. පළවෙනි ගාන. x ධන 1 සමානයි 5යි. x ට එකක් එකතු වෙලා එයා 5ට සමානයි. මේ පුතේ අපි 8 වසරේදී හැදුවා. ධන 1 අයින් කරන්න මොකද කරන්නේ? දෙපසටම ඍණ 1 දානවා. ඔන්න x ධන 1 අයින් කරන මේ පැත්තට ඍණ 1යි 5ටත් ඍණ 1යි. ධන 1යි ඍණ 1යි කැපිලා ගියා අපිට x සමානයි 5න් එකක් අඩු වුණා 4යි. x සමානයි 4යි. ප්‍රශ්න අංක 2. y ඍණ 3 සමානයි 4යි. y ඍණ 3 සමානයි 4යි. ඔන්න ඍණ 3 අයින් කරන්න පුතේ දෙපසටම දානවා ධන 3 දානවා. ධන 3 දානවා. ඍණ 3යි ධන 3යි කැපිලා ගියා y සමානයි 4යි 3යි 7යි. y සමානයි 7යි. ඊළඟට ප්‍රශ්න අංක 3. 2x සමානයි 6යි. 2x සමානයි 6යි. ඔන්න පුතේ x දෙකෙන් වැඩි වෙලා. එහෙනම් දෙපැත්තම දෙකෙන් බෙදන්න. දෙපසම දැන් දෙකෙන් බෙදන්න. 2යි 2යි කැපිලා ගියා x සමානයි 6 බෙදීම 2 තුනයි. x සමානයි 3යි. ප්‍රශ්න අංක 4. x බෙදීම 3 සමානයි 2යි. x බෙදීම 3 සමානයි 2යි. හරි. ඉතින් 3ෙන් බෙදිලා බෙදිච්ච 3 අයින් කරන්න දෙපැත්තම 3ෙන් ගුණ කරන්න. x බෙදීම 3 මේ පැත්තත් 3ෙන් ගුණ වෙනවා. එහා පැත්තත් 3ෙන් ගුණ වෙනවා. බෙදිච්ච 3 අයින් කරන්න දෙපසම 3ෙන් වැඩි කරන්න. ඔන්න දෙපසම 3ෙන් ගුණ කරලා ගියා. 3 3 කැපුණා. මෙතන x සමානයි දෙවරක් 3 6යි. දෙවරක් 3 6යි. හරි. ඉතින්
දැන් ආයෙ හොඳට හම්කම් දෙන්න. මේ පුතේ පළවෙනි ගානේ මේ දැන් අපි 8 වසරේ චූටි කාලේදී මේ ධන එක අයින් කරන්න දෙපසටම ඍණ එක දානවා. කැමති නම් මේ ගාන මෙහෙම හදන්න පුළුවන්. ඒ කියන්නේ ධන එක කෙලින්ම පුතේ මේ පැත්තට දාන්න පුළුවන්. ඕන මම ඊළඟට කියලා දෙනවා. මේ ගානම මම මෙන්න මේ විදිහට හදනවා. හරිද? එතකොට කෙලින්ම x සමානයි කියලා එන්නේ. ධන එක මෙහෙට යන්නේ පුතේ ඍණ එකක් වෙලා. ධන එක සමානතාවයෙන් අනිත් පැත්තට යන්නේ ඍණ ගාගෙන. ධන සංඛ්‍යාවක් එහා පැත්තට යන්නේ ඍණ ගාගෙන. ඔන්න 5 ධන එක මෙහෙට ආවා ඍණ එකයි. 5 එකක් අඩුනා 8යි. x සමානයි 4යි. හරිද? මේ ලේසි ක්‍රමයක් හොඳේ. අරක තමයි නිවැරදි ක්‍රමය. මේක ලේසි ක්‍රමය. ඔන්න මේක ප්‍රධාන. මෙයක් පුතේ එහෙමයි. ඍණ 3 සමානතාවයෙන් මේ පැත්තට යන්නේ. ඒ කියන්නේ ඍණ සංඛ්‍යාවක් මේ පැත්තට යන්නේ මොන ගාගෙන? ධන ගාගෙන. ඔන්න ඍණ සංඛ්‍යාවක් මේ පැත්තට යනවා පුතේ ධන ගාගෙන. එහෙනම් y සමානයි 4 ඍණ 3 මෙහෙට ආවා 3යි ධන 3යි 4යි 3යි 7යි y සමානයි 7යි. මේක එහෙම තපස් ගාලා ඉක්මනට උත්තරේ ගන්න පුළුවන්. ඍණ 3 මෙහෙට ගියා ධන 3යි ධන 1 මෙහෙට ගියා ඍණ 1යි. මේක නම් ඉතින් එහෙම ලේසි ක්‍රමයක් කියලා එහෙම ඕනේ නැහැ. මොකද දෙපැත්තම දෙකෙන් බෙදන්න තියෙන්නේ. මේකට හැබැයි පොඩි ලේසි ක්‍රමයක් තියෙනවා. හතරවෙනි ගානට. මේකට තියෙනවා පුතේ හරස් ගුණිතය. හරස් ගුණිතය කියලා එකක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් හරස් ගුණිතය කියන්නේ. පුතේ x බෙදීම a x බෙදීම y a බෙදීම b ඔන්නෝම තිබුණොත් මේ සමානතාවයෙන් දෙපැත්තේ ඔන්නෝම භාග දෙකක් කොහොම තිබුණොත් අපිට පුළුවන් පුතේ මේ y ව මෙන්න මේ පැත්තේ a ගෙන් ගුණ කරන්න. ඒ වගේම b ව මෙන්න මේ පැත්තේ x ගෙන් ගුණ කරන්න. y a ගෙන් ගුණ වුණා y a සමානයි b x ගෙන් ගුණ වුණා b x bx එනත xb. මෙයා මෙහෙට හරස් ගුණිතය එනත කතිර ගුණිතය. මේකට කියනවා හරස් ගුණිතය එහෙමත් නැත්නම් කතිර ගුණිතය. කතිර ගුණිතය. ඔය නම් දෙකෙන්ම කියන්නේ මේක. දැන් පුතේ ඔයාලා මෙන්න මේක වෙනම කියලා දෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ වෙනම පාඩමේ නෑ. මේ පාඩමේම තමයි කියලා දෙන්න තියෙන්නේ. හරිද? දැන් ඔය සමීකරණ කියලා ගත්තනේ. සමීකරණ කියන මාතෘකාව උඩ පුතේ ඔයාලගේ රූලක් ඇති වෙනවා. අලුත් වීඩියෝකින් ආරම්භ කරානේ ඔයාලා. ඒකේ පුතේ උඩම තීරුවේ මෙහෙම ලියන්න හරස් ගුණිතය එහෙම නැත්නම් කතිර ගුණිතය කියලා ලියලා මෙහෙම ලියලා මේක මේ පැත්තට ඊතර දාලා මෙන්න මෙහෙම ගුණ කරලා දෙන්න. හරස් ගුණිතය කියන එක ටක් දාලා ලියාගන්න. අන්න මම ආයෙත් හරස් ගුණිතය ලියන්නම් මේ පැත්තේ. මෙහෙම අකලා ආයෙ ලියන්නම්කෝ. මම මේක ආයෙ මකලා ගන්න. හරි ආයෙ කියලා දෙන්න. ඔන්න හරස් ගුණිතය එහෙම නැත්නම් කතිර ගුණිතය. හරස් ගුණිතය එහෙම නැත්නම් පුතේ කතිර ගුණිතය. x බෙදීම y එක පැත්තට. a බෙදීම b අනිත් පැත්තේ. අපිට පුළුවන් මේ සමානතාවයෙන් දෙපසට පුතේ හරස් ගුණිතය දාන්න. y මෙහෙට ගුණ කරනවා b මෙහෙට ගුණ කරනවා. b මෙහෙට ගුණ වුණාම bx y එහෙට ගුණ වුණාම ay නැත්නම් y. ඔන්න ඕක තමයි හරස් ගුණිතය නැත්නම් කතිර ගුණිතය කියලා කියන්නේ. ඉක්මනින් දාගන්න මේක. හරිද පුතේ? දැන් මොන බලාගන්න. මේ පැත්තේ b කෙනෙක් නැහැ. මේ පැත්තේ b නැහැ. මම b කපලා දැම්මා. දැන් අහගන්න. දැන් ලියලා ඉවරයිනේ මේක. දැන් ආයෙ අහගන්න. එහෙනම් b කෙනෙක් නැහැ නේ b ගුණ වෙන්නේ. එහෙනම් පුතේ මෙන්න මෙච්චරයි තියෙන්නේ. මෙයා මෙහෙට. එතකොට කොහොමද දෙන්නේ? x සමානයි ay.
මේක ආයෙ ලියන්න එපා. මෙන්න මේ ගානට බලන්න. ඔන්න දැන් කියලා දීපු එක මෙන්න මේ ගානට බලන්න. මේ දාන්න හරස් ගුණිතේ. එතකොට කෙලින්ම පුතේ උත්තරේ එනවා. ඔන්න මම මේ චුට්ට නැකුවා. උත්තරේ x සමානයි 6යි. අන් 3 අරක් 2 6යි. x සමානයි 3 අරක් 2 6යි. දැක්කද? ඔන්න හරස් ගුණිතෙන් සුටුස් දාලා උත්තරේ ගන්න. හරි. මේකත් පුතේ ඕනනම් මෙතනින්ම පැන්සලෙන් ලියා ගන්න ඒ ගාන කියලා. මෙහෙමත් හදන්න මෙහෙම දාලා හදන්න පුළුවන් කියන එක මේකත් ඒක ඕන ලියා ගන්න නැත්නම් ඊළඟ ගණන් වලට හදන්න. එහෙම කරමු. ඊළඟ ගණන් වලට හදමු. හරි. තමන්ට කැමති ක්‍රමයක් පුතේ දෙපැත්තම ගුණ කරත් හරි නැත්නම් ඔන්න ඔය විදිහට හරස් ගුණිතය දැම්මත් හරි. ප්‍රශ්න අංක 5. 2x ධන 3 සමානයි 9. 2x ධන 3 සමානයි 9. හරි අපි ඉක්මනට හදමු මෙයාව. ධන 3 පුතේ අයින් වෙන්න ඕන දෙපසරම ඍණ 3 දානවා. ඕක පුතේ අපි දෙකේ ලියන්න පුළුවන්. 2x සමානයි. ධන 3 මෙහෙට ආවා ඍණ 3යි. ධන 3 මෙහෙට ආවා ඍණ 3යි. ඔන්න දැන් 9න් 3ක් අඩු කරන්න. 9න් 3ක් අඩු වුණාම 6යි. මේ පැත්තේ පුතේ 2x. දැන් මොකද කරන්නේ? දෙපැත්තම දෙකෙන් බෙදන්න. දෙපැත්තම දෙකෙන් බෙදලා. 2 කැපිලා ගියා. x සමානයි 6 බෙදීම 2 3යි. ප්‍රශ්න අංක 6. 4x ඍණ 1 සමානයි 7යි. 4x ඍණ 1 සමානයි 7යි. හරි. ඍණ 1 එහා පැත්තට ගියා ධන 1යි. මේ 4x සමානයි ඍණ 1 මෙහෙට ආවා ධන 1යි. 7යි 1යි 8යි. මේ පැත්තේ 4x දෙපසම 4න් බෙදලා දාන්න. 4යි 4යි ගුණා x සමානයි 8 බෙදීම 4 2යි. ඕන උත්තරේ. ප්‍රශ්න අංක 7. x බෙදීම 3 ධන 2 සමානයි 5යි. x බෙදීම 2 x බෙදීම 3 ධන 2 සමානයි 5යි. ධන 2 මේ පැත්තට දාන්න ඕනේ. x බෙදීම 3 සමානයි ධන 2 මෙහෙට ආවා 5 ඍණ 2 ධන 2 මෙහෙට ආවා ඍණ 2යි. x බෙදීම 3 සමානයි 5න් 2ක් අඩු කරනකොට ඒ 3යි. දැන් මේ 3 මෙහෙට හරස් ගුණ කරලා දාන්න. 3 වරක් 3 9යි. x සමානයි 9යි. x සමානයි 9යි. ප්‍රශ්න අංක 8. 2x බෙදීම 5 ඍණ 3 සමානයි 1යි. 2x බෙදීම 5 ඍණ 3 සමානයි 1යි. හරි. මුලින්ම පුතේ ඍණ 3 එහා පැත්තට දාන්න. 2x බෙදීම 5 සමානයි 1 ඍණ 3 මෙහෙට ආවා ධන 3යි. 1යි 3යි 4යි. 2x බෙදීම 5 සමානයි 4යි. මේ 5 ආන්න අරහිට හරස් ගුණ කරා 5 වරක් 4 4 වරක් 5 20යි. මේ පැත්තේ 2x 5 වරක් 4 20යි. මේ පැත්තේ 2x. දැන් පුතේ දෙපැත්තම දෙකින් බෙදලා දාන්න. 2යි 2යි කැපිලා ගියා. x සමානයි 20 බෙදීම 2 10යි. කොබල් මට කලින් මේ උත්තරේ ගත්ත ළමයි x සමානයි 10යි කියලා තුසන් වැඩි හරි. ප්‍රශ්න අංක 9. ඍණ 2x සමානයි 12යි. ඍණ 2x සමානයි 12යි. ඔන්න පුතේ ඍණ තියෙන්නේ දැන්. ඍණ දෙකෙන් ගුණ වෙලා එහෙනම් පුතේ දෙපසම ඍණ දෙකෙන් බෙදන්න සිද්ධ වෙනවා. ඍණ 2x උත් බෙදන්න ඍණ දෙකෙන් 12ත් බෙදන්න පුතේ ඍණ දෙකෙන්. ඍණ 2යි කැපිලා ගියා. x සමානයි 12 බෙදීම 2 6යි මොන 6යිද? ධනයි ඍණයි බෙදීමත් පුතේ ඍණයි. ධනයි ඍණයි ගුණිතයක් ඍණයි ධනයි ඍණයි බෙදීමත් ඍණයි.
ඔන්න ඍණ 6යි. ප්‍රශ්න අංක 10. ඍණ x බෙදීම 5 සමානයි ඍණ 3යි. ඍණ x බෙදීම 5 සමානයි ඍණ 3යි. ඔන්න පුතේ මෙයා 5 හරස් ගුණ කරන්න. ඍණ x සමානයි 5 වරක් ඍණ 3. 5 වරක් ඍණ 3. 5 වරක් 3 15යි. මොන 15යිද හැබැයි? ඍණ 15යි. 5 වරක් 3 15යි. මොන 15යි ඍණ 15යි. දැන් පුතේ මේ පැත්තේ ඍණ x තියෙන්නේ. එහෙනම් දෙපැත්තම ඍණ 1කින් බෙදලා දාන්න. එහෙම නැත්නම් දෙපසම ඍණ 1කින් ගුණ කරන්න. ගුණ කරත් හරි බෙදුවත් හරි. මම බෙදලා දෙන්නම්. ඔන්න ඍණයි කැපිලා ගියා. x සමානයි ඍණයි කැපිලා ගියා. 15 බෙදීම එකයි කියන්නේ 15යි. x සමානයි 15යි. ධන 15යි. හරිද? x සමානයි 15යි. ඒ කියන්නේ ධන. පද මාරුවාට කමක් නැහැ පුතේ. ඒ කියන්නේ අවසාන උත්තරේ මෙහෙම එන්න ඕනේ. අන්තිමට එන උත්තරේ එකයි. කොහොම කරත් අවසාන උත්තරේ එකමයි. x සමානයි 15. ප්‍රශ්න අංක 11. ඍණ 3x බෙදීම 4 සමානයි 6යි. ඍණ 3x බෙදීම 4 සමානයි 6යි. 4 ආනාරයට හරස් වැඩි කරනවා. එතකොට මේ පැත්තේ පුතේ ඍණ 3x සමානයි 4 මෙහෙට හරස් වැඩි වුණා. 6 වරක් 4 කියලා ලියාගත්තත් කමක් නැහැ. 6 වරක් 4 24යි කියලා අමතකයි නම් 6 වරක් 4. උඹ ලියාගත්තට කමක් නැහැ. ඊට පස්සේ පුතේ දෙපැත්තම ඍණ 3ෙන් බෙදනවා. දෙපසම බෙදනවා කාගෙන්ද? ඍණ 3ෙන් බෙදන්න ඕන. දෙපසම ඍණ 3ෙන් බෙදලා දාන්න. වරහන් නොදැම්මට කමක් නැහැ. මේ ඍණ 3ෙන් බෙදද්දි වරහන් නොදැම්මට කමක් නැහැ. ඍණ 3යි කැපිලා ගියා. x සමානයි ඍණ 3ට. ඔන්න හිතන්න පුතේ 3ට කියන 3ට 3 ඒවා 1යි. 6ට 3 ඒවා 2යි. දෙවරක් 4 8යි. 8 බෙදීම ඍණ 1යි කියන පුතේ ඍණ 8යි. උත්තරේ ඍණ 8යි. එයි මේක ඍණක් කියනවනේ. එතකොට මෙතන ඍණ 1යි. දැන් මේ ඍණත් එක්ක කපලා දැම්මොත් පුතේ ඍණ 1යි කියන්නේ. ඍණ 1යි. දෙවරක් 4 8යි. මොන 8යි ඍණ 8යි. හරි. ඊතුරු ගණන් ටික පුතේ ඊළඟ දවසේ හදන්නම්. අදට මම මෙතනින් නවත්තනවා. මොකද ඊළඟ පන්තිය පටන් ගන්න ඕනි. මම දැනට මෙතනින් නවත්තනවා පුතේ. ඔයාලා සමීකරණ පාඩමේ නම් හරි සමීකරණ පාඩමේ ඕනේ. මොකද මේක තව ගණන් හදන්න ඕනේ. හරිද? මේක හොඳට පදම් වෙනකම් මේ ගණන් ටික හදන්න ඕනේ. අදට එහෙනම් මම ඉවර කරනවා. ආයෙ පුතේ පන්තියේ තියෙන පේපර් ක්ලාස් එක මම ආන්සර්ස් ටික දාන්නම් ගෲප් එකට ෆොටෝ ගහලා. හරි. එහෙනම් හැමෝටම ආයිබෝවන් පුතේ බුසරණයි. ආයිබෝවන් සර්. හරි. ආයිබෝවන්. දාමේ ඔව් කියන්න පුතේ.